නමෝ බුද්ධාය. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, ජීවිතේ හොඳට මතක තියාගත යුතු දෙය බොරු කියන්න හොඳ නැහැ. බොරු කරන්නත් හොඳ නැහැ. අන් අයව බොරුවෙන් රවටවන්නත් හොඳ නැහැ. පින්වතුනි, බොරු කීම කියලා කියන්නේ සංසාර ගමනේ අපට කටුක විපාක ලබා දෙන එකක්. බොරු කියන කෙනාට සසරේ බොරු මහන්න ලැබෙනවා. බොරු කරන කෙනාට බොරුවම ලැබෙනවා. අන් අයව රවට්ටන කෙනාට රැවටිල්ලම ලැබෙනවා. අන් අයට වෙහෙස දෙන කෙනාට වෙහෙසමයි ලැබෙන්නේ. ඒ නිසා ඇති කරගත යුතුයි අපි ජීවිතේ පිං සිතුවිල්ල තමන් ගැන. මම නම් බොරු කියන්නෙත් නෑ. මම නම් බොරු කරන්නෙත් නෑ. මං අන් අයව රවට්ටාගෙන අන් අයට කොලේ වහලා ජීවිතේ ගත කරන්නේත් නෑ. ඔය පිං සිතුවිල්ල අපේ ජීවිතේට විශාල ආශිර්වාදයක්. පින්වතුනි, අපි මේ ලැබූ මනුස්ස ජීවිතේ මෙබඳු පිං සිතුවිලි ගැන අහන්නේ. පිං සිතුවිලි වලින් යුක්තව තමන්ගේ ජීවිතේ යහපතට පමුණවා ගත යුතුයි කියලා අපිට අදහසක් ඇති වුණේ අපි කාටත් කල්යාණ මිත්‍ර ඇසුරක් මුණ ගැහුණු නිසා. අපි කාගේත් කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ වගේ උතුම් ධර්ම දේශනාවක් පින්වතුන්ලා හැම දිනාට ශ්‍රවණය කිරීම පිණිස ධර්ම දානයේ වෙනුවෙන් දායකත්වයෙන් දරනු ලබන්නේ මීට වසර 3කට ඉහතදී මිය පරලෝ ගියපු හෙට්ටිපොළ බමුණු මුල්ලේ පදිංචිව සිටි පින්වත් MPD ගුණදාස පියාණන්ට පරලෝ ජීවිතයේ සැපේ පිණිස පින් අනුමෝදනා කරන අදහසින්, ඒ වගේම සුජීවත්ව සිටින පින්වත් WP ඇඩම්මා මෑණියන්ට සිත ආශිර්වාද ප්‍රාර්ථනා කරන අදහසින් පින්වත් දූදරු පිරිස විසිනුයි අද ධර්ම දානයන් සිද්ධ කරන්නේ. පින්වතුනි, බොරුවෙන් අන් අයව රැවටීම කියලා කියන්නේ අපිට හිතෙනවා අපි ජීවිතේ ගත කරද්දී ඒක පහසුවක් කියලා. ජීවත් වෙනකොට ඔය ඉතින් තව කෙනෙක්ව රවට්ටන්නේ නැතුව ජීවිතේ ගත කරන්න බෑ. පොඩ්ඩක් රවට්ටන්න ඕන. ඒකෙන් තමයි මේ සමාජයේ ඉන්න පුළුවන් කියලා. ඔය වගේ හිතුවිලි අපිට හිතෙනවා. සමහරවිට අපේ ඔළුව වලට අනිත් අය එහෙම ඒවා දානවා. පොඩ්ඩක් බොරුවක් කරන්න ඕන. වංචාවක් කරන්න ඕන. පොඩ්ඩක් කපට වෙන්න ඕනේ. පොඩ්ඩක් කපට උනා කියලා ඒකේ ලොකු අනතුරක් නේ. ඔය වගේ අදහස් දානවා. එතකොට අපිට හිතෙනවා චූට්ටක් බොරු කරාට මොකෝ. බොරුව කියන එක පින්වතුනි චුට්ටක්වත් හොඳ නෑ. බොරු කියන්න හොඳත් නෑ. බොරු කරන්නත් හොඳත් නෑ. ඒක ගැන හිතන්න ඕනේ මෙන්න මෙහෙම. අපි කැමතිද කාගෙන් හරි බොරු අහලා රැවටෙන්න? අපි කැමතිද කවුරු හරි අපිට බොරු කරලා රවට්ටනවට? අපි කැමති නෑ. ඉතින් අපි කැමති නැත්තම් මේ අනිත් අයත් අපි වගේම මිනිස්සු නෙමෙයිද? අපි වගේමනේ. ඒ අයත් කැමති නෑ අපේ බොරු අහලා රැවටෙන්න. ඒ අයත් කැමති නෑ අපි කරන බොරු වලට රැවටෙන්න. ඒ අයත් කැමති නෑ රැවටිල්ලෙන් ජීවිතය ගත කරන්න. එසේනම් අන් අය බොරු කළත් අන් අය බොරු කිව්වත් ඒක මට අදාළ නෑ. මම නම් බොරු කියන්නේ, මම නම් බොරු කරන්නේ කියලා හිතක් ඇති කරගන්න. පින්වතුනි, මේ බොරු කීම, බොරු කිරීම, අන් අයව රවට්ටන්න උත්සාහ කිරීම මේක හරි වෙහෙසකර එකක්. මේකෙන් තමන්ගේ සංසාර ගමනට එකතු වෙන ප්‍රශ්නේ හරි බරපතලයි. එහෙම සිද්ධියක් වුණා කාශ්‍යප බුද්ධ කාලේ. අපේ තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන්න පෙර කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ වැඩ හිටියනේ. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ යුගයේ මිනිසුන්ට ආයුෂය තිබිලා තියෙනවා අවුරුදු 20000ක විතර තරම්. මිනිස්සු ගොඩක් කල් ජීවත් වෙලා. ඒ සම්බුද්ධ ශාසනයේ එක හිත මිත්‍ර භික්ෂුන් වහන්සේලා දෙනම වැඩ හිටියා. හරීම හිතවත්. ඒ හිතවත්කම අසාමාන්‍යයි.
හැමතිස්සෙම මේ ස්වාමීන් වහන්සේලා එකට කටයුතු කරන්නේ. පිණ්ඩපාතේ වැඩියත් එකට වඩිනවා. පෑන් පහසුවෙන්ට උන්වහන්සේලා වැඩම කරනකොට දිය තියෙන තැනකට ඒත් උන්වහන්සේලා වඩින්නේ එකටමයි. බණ භාවනා කරන්න වඩිනකොටත් දෙනමම වනයේට වැඩම කරලා සමීපයේ තියෙන රුක් සෙවණවල වල වාඩි වෙනවා. දහම් පිළිසඳර යෙදෙන්නේ දෙනමම එකට. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දෙන්නගේ මේ හිතවත්කම කියන එක හරියට ප්‍රසිද්ධ වෙලා තිබුණා. ඒ හිතවත්කම කාලාන්තරයක් පැවතුණා, කැඩෙන්නේත් නැහැ. දැන් ඔබ හිතන්න මේ අවුරුදු 60 70 84 අපේ හිතවත්කම් කොච්චර අමාරුවෙන්ද පවත්වගෙන යන්නේ නේ. මේ හිතවත් වෙනවා, ආයෙ තරහ වෙනවා, ආයෙ යාළු වෙනවා, ආයෙ තරහ වෙනවා. එහෙම නෙවෙයිද ගොඩක් හිතවත්කම් යන්නේ. නමුත් මේ සංසලගේ හිතවත්කම අර අවුරුදු 20000 ගණන් ආයුෂ තියෙන කාලේ ගොඩාක් හොඳට පැවතුණා. මේ හිතවත්කම මිනිස්සු අතරේ විතරක් නෙමෙයි ප්‍රසිද්ධ වුණේ, මේක දෙවිවරු අතරෙත් ගියා. එක දෙවි කෙනෙකුට මේ ස්වාමීන් වහන්සේලාගේ හිතවත්කම ගැන පුදුම හිතුණා. ඒ දෙවියට අදහසක් ඇති වෙනවා, මං මේ භික්ෂූන්ගේ හිතවත්කම පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න ඕනේ. මේක කඩන්නම බැරිද? මේකට හානියක් වෙන්නේම නැතිද? මොනවා වුණත් මේ හිතවත්කම තියෙනවද? මම මේක පරීක්ෂා කරන්න ඕනේ. මේ දෙවියට එහෙම හිතක් ඇති වුණා. මේ දෙවියා මේකට අවස්ථාවක් බලාගෙන හිටියා. දැන් බලාගෙන ඉන්නේ මොකකටද අවස්ථාවක්ද? අර භික්ෂූන්ගේ හිතවත්කම මම පරීක්ෂා කරන්න ඕනේ. බලාගෙන ඉන්නවා. ඒක අවස්ථාවක මේ ස්වාමීන් වහන්සේලා දෙනම තමන් වහන්සේලා වැඩ හිටපු ආරාමෙන් නික්මිලා වෙනත් ආරාමයකට වැඩම කරන්න පිටත් වුණා. මේ භික්ෂුන් දෙනමගෙන් එක නමක් වැඩ හිටි, අනිත් නම බාලයි. දැන් වැඩ හිටි භික්ෂුන් වහන්සේ ඉස්සරහින් වඩිනවා. බාල භික්ෂුන් වහන්සේ පිටිපස්සෙන් වඩිනවා. අර දෙවියත් බලාගෙන ඉන්නවා. දැන් දේවානුභාවයෙන් බලන්න පුළුවන් නේ. මේ දෙවියා බලාගෙන ඉන්නවා මේ දෙනම දිහා. මේ දෙනම බොහෝම සතුටින් සුන්දර දහම් කතාවකින් යුක්තව උන්වහන්සේලා වැඩම කළා මේ මාවතේ. මෙහිම වැඩම කරනකොට ඒක ස්වාමීන් වහන්සේ නමකට ශරීර කෘත්‍ය කරන්න චුට්ටක් මේ පාරින් ඉවතට යන්න සිද්ධ වුණා. අර ස්වාමීන් වහන්සේගේ හිතවත් ස්වාමීන් වහන්සේගේ අතට පාත්‍ර සිවුරු ටික දීලා කිව්වා, ස්වාමීනි චුට්ටක් ඔබ වහන්සේ කොහොම වැඩ ඉන්න. මං කැලේ ඇතුළට පොඩ්ඩක් වැඩම කරලා එන්න. හොඳයි කියලා අර ස්වාමීන් වහන්සේ ඉතින් නැවටිලා එතන වාඩි වෙන්න තැනක් තිබුණා. එතන වාඩි වෙලා හිටියා. අර ස්වාමීන් වහන්සේ වනේ ඇතුළට ගියා විතරයි අර දෙවියා කල්පනා කළා, හරි දැන් තමයි වෙලාව. දැන් මගේ පරීක්ෂණය මම කරන්න ඕන. මේ දෙවියා මොකද්ද කළේ? අර ස්වාමීන් වහන්සේ ගියපු මේ ස්ථානයේ සමීපයට නිකන් අල කොළරොඩුත් පාගගෙන ගෑනු කෙනෙක් යනවා වගේ නිකන් සටහනක් පේන්න සැලැස්සුවා. මේක දේවානුභාවයෙන් කරපු එකක්. ඒ දෙවියට තිබුණ හැකියාවෙන් දැන් පේනවා අර ස්වාමීන් වහන්සේ ගියපු ඉසව්වටම ගෑනු කෙනෙක් යනවා. පේන්නේ කාටද? පාරේ ඉන්න ස්වාමීන් වහන්සේට. ඒ ස්වාමීන් වහන්සේ බැලුවා, අප්පේ ගෑනු කෙනෙක් ගියා නේද? මගේ සහෝදර භික්ෂුව දැන් ඉක්මන් කරලා ඒවි. ඒ වැඩම කරපු ස්වාමීන් වහන්සේට ටිකක් බඩේ අපහසුවක් වගේ තිබුණා. යම් වෙලාවක් ගියා මේ ශරීර කෘත්‍ය සිද්ධ කරගන්න. මේ වෙලාව අර දෙවිය ප්‍රයෝජනෙට ගත්තා. අර ස්වාමීන් වහන්සේ වනේ ඇතුලේ යම් වෙලාවක් ශරීර කෘත්‍ය කරනවාද? ඒ ශරීර කෘත්‍ය කරලා අවසන් වෙනකොට ආයේ පේන්න සැලසුවා නිකන් ගෑනු කෙනෙක් තමන්ගේ ඇඳුම් ටික හදාගෙන නිකන් කලබලින් පැනලා යනවා වගේ. මොකක් හරි නොහොබිනා කටයුත්තකට එකතු වෙලා තමන්ගේ ඇඳුම් පැළඳුම්වත් හරියට සකස් කරගන්න නැතුව නිකන් පැනලා යනවා වගේ යම් ඡායාවක් පේන්න සැලසුවා. එතකොට මොකක්ද අර ස්වාමීන් වහන්සේගේ ඔළුවේ ඇඳෙන චිත්‍රේ? දැන් මේ භික්ෂුන් වහන්සේ ශරීර කෘත්‍ය කරන්න යතින්ද ගියේ. එතෙන්ට ආවා ගෑනු කෙනෙක්. මේ ස්ත්‍රියවට මගේ සහෝදර භික්ෂුව අහු වුණා. අහුවෙලා ඒ ස්ත්‍රියවත් එක්ක නොහොබිනා ඇසුරක් කළා. කරලා දැන් ওই සිල් කඩාගෙනයි මේ එන්නේ. අශ්‍රමණේක් බවට පත් වෙලයි මේ එන්නේ. දුස්සීලෙක් වෙලයි මේ එන්නේ කියලා තමයි දැන් හිතුවේ. දැන් අර ස්වාමීන් වහන්සේ
මේ මුකුත් වගේ වගක් දන්නේ නැතුව තමන්ගේ ශරීර කෘත්‍ය නිමා කරලා ඔන්න වැඩම කළා. වැඩම කරලා අර ස්වාමීන් වහන්සේගෙන් පාත්‍ර සිවුරු ඉල්ලුවා. ආයස්මතුන් වහන්සේ නම් මට දෙන්න පාත්‍ර සිවුරු අපි වැඩම කරමු පරක්කුත් වෙනවනේ. එතකොට අර ස්වාමීන් වහන්සේට මේක අදාහ ගන්න බෑ. මොකද ඒ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වුණා. අනේ ආයස්මතුනි මට මෙහිම අනතුරක් වුණානේ. කාන්තාවක් මාව දැලේ දාගත්තානේ. කියලා මෙහෙම වචනයක් බලාපොරොත්තු වුණා. ඇත්ත කියයි කියලා. අර ස්වාමීන් වහන්සේට මේක අදාහ ගන්න බැරුව ගියා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ආයස්මතුන් මගෙත් එක්ක වැඩම කරන්න. දුස්සීල වූ ආශ්‍රමණයෙකුට මගෙත් එක්ක වැඩම කරන්න පුළුවන්ද? එතකොට මේ ස්වාමීන් වහන්සේ ඇහුවා දුස්සීල වූ ආශ්‍රමණයා කවුද? එතකොට අර ස්වාමීන් වහන්සේ කියනවා කවුද ඉතින් ඔහේ මිසක් මම මගේ ඇස් දිගෙන් දැක්ක දේ බොරු කියලාද කියන්නේ? මම දැක්කා ඔහේ ශරීර කෘත්‍ය කරන්න ගියපු තැනට ස්ත්‍රියක් එනවා. ඒ ස්ත්‍රියව ඔහෙත් එක්ක නොහොබිනා ඇසුරක් කරලා පැනලා යන හැටිත් මම දැක්කා. දැන් ඔහේ මුකුත් වගේ වගක් දන්නේ නැතුව දැන් ස්ත්‍රියව කාවේ නැද්ද ඒ සමීපෙට? එතකොට මේ ස්වාමීන් වහන්සේ කිව්වා ආයස්මතුන් මම දන්නේ ස්ත්‍රියක් නෑ කිව්වා. මම ගිහිල්ලා මගේ ශරීර කෘත්‍ය නිමා කරගෙන ආවේ. ඔබ වහන්සේ මේ මොනවද ඩෝනෝද කියලා මට තේරෙන්නේ නැහැ. දෙන්නාගේ සමගිය එතනින් ඉවරයි. බලන්න එක සිදුවීමක් මුල් කරගෙන කරපු රැවැට්ටීමකින් අර තිබුණු සුව පහසුව නැති කළානේ. සහෝදර භික්ෂුන් වහන්සේලා දෙනමක් විදිහට අනේ සැනසille වාසය කළා. සොඳුරු දහම් කතාවෙන් යුක්තව බණ භාවනා කරගෙන වතපිළිවෙත කරගෙන දිනම හරි සන්තෝෂෙන් ගත කළා. මේ දෙවියෙකුගේ පරීක්ෂණයක් නිසා ඒක සම්පූර්ණයෙන් නැතුව ගියානේ. හැබැයි ඒක නැතුව යනකොටම අර දෙවියට තේරුණා තමන් කරපු වැඩේ බරපතලකම. ඒ දෙවියා හොඳටම සංවේගයටපත් වුණා. දැන් මේක විසඳන්න ඕන. ඒ දෙවියා කල්පනා කළා අර ස්වාමීන් වහන්සේලා දෙනම සම්පූර්ණයෙන්ම දුරස් වුණා. රැවටිච්ච ස්වාමීන් වහන්සේ කියනවා මම ඔබ වහන්සේත් එක්ක එක පියවරක් ඉස්සරහට යන්නේ. ඔබ වහන්සේ කැමති තැනක යන්න. ඔබ වහන්සේගේ දුස්සීලකම් ඔබ වහන්සේටනේ. ඔබ වහන්සේ මේක අරගෙන යන්න. එතකොට අර ස්වාමීන් වහන්සේට දුකයි. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ආයුෂ්මතුන් ඔබ වහන්සේ මොනවා හිතනවද කියලා මට තේරෙන්නේ. ඔබ වහන්සේ හිතන විදිහ වෙනස් කරන්න මට බෑ. ඔබ වහන්සේ කැමති මග කියන්න. මම මගේ ගමන යනවා. එදාම දෙනමගේ හිතවත්කම ඉවරයි. පස්සේ කාලෙක මේ ස්වාමීන් වහන්සේලා දෙනම එකම මේ විහාරයකදී එකම පන්සලකදී මුණ ගැහුණා. මේ පන්සලේ මුණ ගැහිලා එදා හරියටම පෝය කරන දවසක් මේ පිරිසුදු උපසම්පදා භික්ෂුන් වහන්සේලා පොහොය කර්ම කරන්න යනකොට මේ පොහෝ කර්ම කරන සංඝ පිරිස අතරේ අර භික්ෂුන් වහන්සේත් ඉන්නවා. එතකොට මේ කාලයකට පෙර ඉතා හිතමිත්‍රව හිටපු තමන්ගේ සහෝදර භික්ෂුවට අනිත් භික්ෂුන් වහන්සේ නැගිටලා චෝදනා කරන්නේ මෙයා ඉන්නවනම් මම පොහොය කරන්නේ. මෙයා දුස්සීලෙක්, මෙයා ආශ්‍රමණෙක්. මෙයා තමන්ගේ පැවිද්ද නසාගත්ත කෙනෙක්. මෙයාට සිවුර විතරයි තියෙන්නේ. මෙයාත් එක්ක මගේ පොහොය කිරීම නෑ කියලා. මහා අරුබුදයක් හැදුනා. ඒ අරුබුදේ හැදිච්ච දවසේ අර දේවතාවා පෙනී හිටියා. ඒ දේවතාවා පෙනී ඉඳලා ඒ දේවතාවා සමාව ගත්තා. සංඝ පිරිසකම සමාව ගත්තා. අනේ ස්වාමීනි මම මෙහෙම මේ පරීක්ෂණය කරන්න ගිහිල්ලා මේක මේ උනේ මට මේ ස්වාමීන් වහන්සේලාගේ හිතවත්කම පරීක්ෂා කරන්න හිතුණා. අයියෝ මං හිතුවේ නෑ මෙච්චර ජරමරයක් සිද්ධ වෙයි කියලා. මට සමාවෙන්න කියලා සමාව ගත්තා. සමාව ගන්නකොට මේ ස්වාමීන් වහන්සේලාට තේරුණා මෙතන ඇති උනේ මොන අරුබුදේද කියලා. හැබැයි ඒ වෙනකොට පළුද්දක් බවට පත් වෙලා. දෙනම වහන්සේලා ඕන් නැති කතා තම තමන්ට කියාගෙන ආය හදන්න බැරුව ගියා. සාමාන්‍ය විශ්වාසය කියලා කියන්නේ එහෙම ගන්න පින්වතුනි. විශ්වාසය කියන එක කැඩුණුම් බලන්න. විශ්වාසය කැඩුණා කියලා කියන්නේ මැටි වළඳක් බිඳුනවා වගේ. ඒක යාලේ පිළිසකර කරෑකි. ඔය මොනවා හරි කරලා අලවලා දැම්මේකි. නමුත් තිබ්බ වගේ නම් හදන්න බෑ. කැඩුනොත් කැඩුනමයි. ඒ වගේ නේද විශ්වාසය. වීදුරු භාජනයක් බිඳුනවා වගේ. වීදුරු භාජනය බිඳුනොත් අලවන්න පුළුවන්. කෑලි යලෙව්වේකි. තිබ්බ වගේ නම් හදන්න බෑ. කොච්චර වුණත් කලින් තිබ්බ එක ගන්න බෑ. ආන් ඒ වගේ.
අර ස්වාමීන් වහන්සේලා දෙනමගේ හිතවත්කම එතනින්ම පළු දුනා. යලි පිළිසකර කරන්න බැරුව ගියා. අර දෙවියා වෙලා උපන් කෙනා ඒ ජීවිතින් පස්සේ කොහේ යන්නේ නැද්ද? නිරේ ගියා. බලන්න දෙවි කෙනෙක් විදිහට උපන්නේ. ඉපදිලා පාඩුවේ දිව්‍ය සැපේ විඳගෙන හිටියනම් ඉවරයි. ආර දෙන්නෙක්ගේ සමගියක් පරීක්ෂා කරන්න ගිහිල්ලා. ඒකට බොරුවක් කරන්න ගිහිල්ලා අවසානයේ තමන්ගේ ගමන නිරේට අරගත්තනේ. නිරේ ඉපදිලා සෑහෙන කාලයක් දුක් විඳලා සංසාර ගමනේ පිරු මේ පින්බලයක් තිබුණු නිසා අපගේ තිලෝගුරු භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ඒ දඹදිව් තලයේම ඔන්න උපත ලැබුවා. දඹදිව උපන්න බොහොම ධනවත් සිටු පවුලක දාන කියලා පුත්‍රයෙක්. ඒ පුතාගේ නම තරුණයාගේ නම දාන. මේ දාන තරුණයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ආස කළා. බොහෝම ආසාවෙන් ගෞතම සම්බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදිච්ච දාන භික්ෂුව යම් මොහොතක උපසම්පදා වෙනවද? උපසම්පදා සීලය සමාදන් වෙච්ච මොහොතේම උපසම්පදාව ලැබූ මොහොතේම දාන ස්වාමීන් වහන්සේට පිටිපස්සෙන් හැම තිස්සෙම ස්ත්‍රියාවක් ඉන්න හැටි අනෙක් අයට පේනවා. අනෙක් භික්ෂූන්ට පේනවා. උපාසක උපාසිකාවන්ට පේනවා. බලන කාටත් පේනවා මේ දාන ස්වාමීන් වහන්සේ ළඟ ස්ත්‍රියක් ඉන්නවා. ඒ දාන ස්වාමීන් වහන්සේට අති දුරින් වගේ හැමතිස්සෙම ස්ත්‍රියක්. පිණ්ඩ පාති වඩිනකොට ඇය පස්සෙන් එනවා. වටේ පිටේ ඉන්න අයට මුකුළු කර ඇය මේ ස්වාමීන් වහන්සේගේ හිතවත්ම තැනැත්ති විදිහට පිටිපස්සෙන් එනවා. ඒ ස්වාමීන් වහන්සේ භාවනා කරනවානේ රුක්සෙවණක වාඩි වෙලා. රුක්සෙවණේ වාඩි වෙලා ඒ ස්වාමීන් වහන්සේ භාවනා කරද්දී අනිත් අයට පේනවා ළඟට වෙලා ස්ත්‍රියාවක් ඒ ස්වාමීන් වහන්සේත් එක්ක නිකන් පාළු මකන්න වගේ වාඩි වෙලා ඉන්නවා. මේ දහන ස්වාමීන් වහන්සේ කුටියට වඩිනකොට හොඳට කට්ටියට පේනවා ස්ත්‍රියකුත් කුටිය ඇතුළට ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේත් එක්කම එක කුටිය ඇතුළට යනවා. දැන් මේක කොච්චර අරුබුදයක්ද? බලන්න බොරුවක් දීපු කෙනාට බොරුව ලැබෙන හැටි. බොරුවක් දුන්නා. බොරුව දුන් කෙනාට පින්වතුනි බොරුව ලැබෙනවනේ. දැන් මෙතන තියෙන සම්පූර්ණ බොරුවක්. ඒ ස්වාමීන් වහන්සේත් එක්ක කිසිම ස්ත්‍රියක් නැහැ. හැබැයි බලන හැමෝටම බොරුවක් පෙනේ. භයානක නැද්ද මේ සංසාරේ? කොච්චර භයානකයිද? ඒකයි පින්වතුනි මේ බණපදේ කියනකොට මම කිව්වේ බොරු කියන්නත් එපා, බොරු කරන්නත් එපා, අනුම රවට්ටන්නත් එපා. ඒක පෙරලා ලැබෙනකොට හරි කටුකයි, හරි කර්කසයි. මේ දාන ස්වාමීන් වහන්සේත් එක්ක ස්ත්‍රියාවක් නිතර ඉන්නවා කියන එක ගැන හොෝගාලා කතාව ගියා. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා හරියට කලබල වුණා. දැන් මේ භික්ෂුව අපිත් එක්ක එකට පොහොය කරන්නත් එනවා. මේ භික්ෂුව මේ කාන්තාවක් කුටියේ තියාගෙන මොන ආපත්‍ය වලට පත් වෙලා ඇත්ද? මෙයාත් එක්ක කොහොමද අපි එකට පොහොය කරන්නේ? මෙයා සිල්වතෙක් කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ? දැන් සෑහෙන ප්‍රශ්න. අවසානයේ භික්ෂුන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේට ගිහින් කතා කළා. ආයුෂ්මත් දාන ඕක හරියන්නේ නැහැ. ඔබ වහන්සේ එක්ක සිවුරු අරින්න ඕනේ, එක්ක ස්ත්‍රියව පන්නන්න ඕනේ. ඕක හරියන්නේ නැහැ කිව්වා. එතකොට මේ දාන ස්වාමීන් වහන්සේ අහනවා ආයුෂ්මතුල්ලා කියන දේ මට තේරෙන්නේ මොන ස්ත්‍රියක්ද? එතකොට මේ ස්වාමීන් වහන්සේලා කියනවා මොන ස්ත්‍රියද කියන්නේ ආයුෂ්මතුන්? ඔය ඉන්නේ ස්ත්‍රිය. දාන ස්වාමීන් වහන්සේ වටපිට බලනවා. ස්ත්‍රියක් පේන්නේ. හරි සංවේගයි මේ කතාව වින්වතුනි. හරි සංවේගයි. මෙහෙමත් වෙනවාද කියලා හිතෙනවා. දාන ස්වාමීන් වහන්සේ හැරි බලනවා. ආයුෂ්මතුල්ලා ඇයි මට ඔහොම කියන්නේ? ඔබ වහන්සේලා ඉරිසියයිද මම මේ මහානකමේ ඉන්නවට? මොන ස්ත්‍රියාවක්වත් පේන්න නැතු විද්දී ඔබ වහන්සේලා ස්ත්‍රියක් ඉන්නවා කියලා කියන්නේ කොහොමද කටක් කරලා? එතකොට අර ස්වාමීන් වහන්සේලා කියනවා ඇයි ආයුෂ්මතුන් ඔබ වහන්සේ ඔහොම අපිට කියන්නේ? ඔය ස්ත්‍රිය පේන්න දෙද්දී. ඔය ඉන්නේ හැඩකාර ස්ත්‍රිය. එතකොට මේ භික්ෂුන් වහන්සේලා කියනවා කතා කරලා කියාපන් ඔබවත්. එතකොට අර ස්ත්‍රිය නිකන් ලැජ්ජාවෙන් වගේ බිම් බලා ගන්නවා.
අවසානයේ මේ ස්වාමීන් වහන්සේට අනිත් භික්ෂුන් වහන්සේලා නමක් දැම්මා කුණ්ඩදාන. කුණ්ඩදාන කියලා කියන්නේ අර ගිහියා කියන අදහස. කොණ්ඩේ තියෙන කෙස් වවාගත්ත ගිහියෙක් බඳුයි මේ දාන කියන අදහසින් කුණ්ඩදාන කියලා නමකුත් හැදුවා. කුණ්ඩදාන ස්වාමීන් වහන්සේ. එතකොට මේ ස්වාමීන් වහන්සේට හොඳටම කේන්ති ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේ දොස් කියන්න පටන් ගත්ත අර සිල්වත් භික්ෂුන් වහන්සේලාට ඔබ වහන්සේලා මට මේ ගිහියා කියන්නේ ඔබ වහන්සේලා වෙන්නේ නැති කාන්තාවොත් එක්ක ඉන්නේ. ඔබ වහන්සේලා වෙන්නේ නැති කාන්තාවන්ගේ ඇසුරට කැමති. මම එහෙම කෙනෙක් නෙමෙයි කියලා. පස්සේ ඕක ලෞතර භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟටම යනවා. බුදුරජාණන් වහන්සේ කරාම මේ ප්‍රශ්නේ ගියා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ කුණ්ඩදාන ස්වාමීන් වහන්සේට අවවාදයක් කළා. කුණ්ඩදාන ඔබට පේන්නේ නැහැ. ඔබ පසුපස්සේ ස්ත්‍රියක් වෙන බව. හැබැයි ඒ ඔබට විතරයි පේන්නේ නැත්තේ. ඔබ සංසාරේ කරගත්ත වැරද්ද. ඒ නිසා ඉවසන්න. තවත් පව් පුරව ගන්න එපා මේ සිල්වත් භික්ෂුන් වහන්සේලාට දොස් කියලා. කුණ්ඩදාන වීරිය කරන්න. වීරිය කරලා මේ සංසාර ගැටෙන් ගැලවෙන්න කිව්වා. අනේ කුණ්ඩදාන ස්වාමීන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිහිටලා හොඳට බණ භාවනා කරන්න පටන් ගත්තා. බණ භාවනා කරලා යම් මොහොතක සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ බවට පත් වෙනවද? අරහත්ත්වයට පත් වෙද්දී තමයි අර ස්ත්‍රී රූපය නොපෙනී ගියේ. බලන්න පින්වතුනි මේ සංසාරික ගමනේ කොච්චර පරිසම් වෙන්න ඕනද? කොච්චර පරිසම් වෙන්න ඕනද? අර පරීක්ෂණයක් කරන්න ගිහිල්ලා දිව්‍ය ජීවිතයක් ලැබූ කෙනෙක් ඒක අවසානයේ කෙලවර කරගත්තේ මහා වෙහෙසකින් නිරේත් ගියා. මනුස්ස ලෝකෙට ඇවිල්ලා බුදුබණ අහන්න ලැබිලා සසුනේ මහාන වෙනකොට වෙනම කහටක්. අනුන්ට බොරු කරන කෙනාට බොරුවම ලැබෙන්නේය. අනුන්ව බොරුවෙන් රවට්ටන කෙනාට රැවටීමම ලැබෙන්නේය. අන් අයට වෙහෙස දෙන කෙනාට වෙහෙසම ලැබෙන්නේය. අන් අයට පීඩා දෙන කෙනාට පීඩාම ලැබෙන්නේය. අන් අයට නින්දාව අපහාසය ගෙන දෙන කෙනාට නින්දා අපහාසම ලැබෙන්නේය. අනුන්ට ඇඟිලි දික් කරද්දී තමන්ට ඇඟිලි දික් කරන්න පිරිසක් හැදෙන්නේය. ඒ නිසා පින්වතුනි මේ සංසාර ගමනේ තමන් තමන්ගේ ජීවිතේ රැකගත යුතුමයි. තමන් තමන්ගේ ජීවිතේ රැක ගන්නවා කියලා කියන්නේ මොකද්ද? සචේ භායසි දුක්ඛස්ස. ඇත්තටම ඔබ දුකට බය නම් සචේ දුක්ඛ මප්පියං. ඇත්තටම ඔබ අකමැති නම් දුක පිළිකුල් නම් මාකත්ත පාපකං කම්මං ආවිවා යදිවා රහෝ. එලිපිටවත් රහසේවත් සිතකයි වචනේ පවුනම් කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නිසා මේ පින් සිතුවිල්ල හැමදාම ජීවිතේ රඳව ගන්න. මම නම් බොරු කියන්නෙත් නෑ. මම නම් බොරු කරන්නෙත් නෑ. මම නම් අන් අයව රවට්ටන්නෙත් නෑ. මේ ලෝකයේ අනිත් කවුරු ඕක කළත් මට කමක් නෑ. මම කරන්නේ. මං අන් අයව නොරවටන, අන් අයට බොරු නොකියන, අන් අයට බොරු නොකරන කෙනෙක් බවට පත් වෙනවා කියන අදහස ඇති කරගන්න අපිට ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් බුදු සසුන මුණ ගැහුණු මොහොතේ අපේ ජීවිතේට සම්බුද්ධ ශාසනයේ පිහිටක් පිළිසරණක් රැකවරණයක් සලස ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිදානෝ සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු ප්‍රධාන කොට පින් අනුමෝදන් වන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා අපගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා දිව්‍ය සැපෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා. ඒ සියලු දෙවියෝ අප සියලු දෙනාව නිරතුරු ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංගරුවනද පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලා සිල්මෑණියන් වහන්සේලා පින් අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවෝද පින් අනුමෝදන්ව
ගෞතම සම්බුදු සසුනේම ධර්මාවබෝධයෙන් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයේ මීට වසර 3කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුනා වූ හෙට්ටිපොළ බමුණු මුල්ලේ පදිංචිව සිටි පින්වත් MPD ගුණදාස ආදරණීය පියාණන් සියලු පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. පියාණන්ගේ පරලොව ජීවිතේ ඒකාන්ත වශයෙන් සැපයටම පත්වෙත්වා. අද ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලා හැමදෙනා නමින් මියගිය සියලු ඥාති සමූහයා පින අනුමෝදන්ව පරලොව සැපයට පත් වේවා. අපගේ ඥාතින් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් WP ඇඩම්මා මෑණියන්ට මේ රැස් කළ උදාර ධර්ම දානමය පිනේ ආශිර්වාදය, බුද්ධ රත්නයේ ආශිර්වාදය, ධර්ම රත්නයේ ආශිර්වාදය, සංඝ රත්නයේ ආශිර්වාදය, පින් අනුමෝදන් වෙලා සතුටු වෙන සියලු දෙවියන්ගේ ආශිර්වාදය සැලසී ආදරණීය මෑණියන් නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් භාවය ලබත්වා, දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. මෑණියන්ට තමන්ගේ ජීවිතේ හොඳට පින් රැස් කරගෙන හොඳට ධර්මයේ හැසිරিলা ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සිත ප්‍රාර්ථනා කරනවා. අද දවසේ තමන්ගේ මිය පරලෝ ගියපු ආදරණීය පියාණන්ගේ පරලෝ ජීවිතයට සංග්‍රහා පිණිසත් තමන්ගේ ජීවත්වය සිටින ආදරණීය මෑණියන්ට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම පිණිසත් පින්වත් දූදරු පිරිස විසිනුයි මේ ධර්ම දානමය පින්කම සිද්ධ කළේ. ඒ දරුවන් වන පින්වත් MP ගීතානි, MP කල්යාණි, MP ශාන්ත කුමාර, MP නිරෝකා යන ඒ සියලු දෙනාට, ඒ වගේම පවුලේ මුණුපුරු මිනිපිරියන්ට, සහෝදර සහෝදරියන්ට, පවුලේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන්ව සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. තමන්ගේ ජීවිතේ කරන කියන දැහැමි කටයුතු සියල්ල ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර ආදිය, දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා, දියුණු වේවා. ජීවිතයට පෙනෙන නොපෙනෙන කරදර බාධා වෙත්නම් සියල්ලම දුරු වේවා. අද ධර්ම දාන සිදු කළා වූ සුපින්වත් ඔබ හැම දිනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලා සෑම සියලු දෙනාටත්, නිරතුරු දහම් පද ශ්‍රවණය කරන මේ සුපින්වතුන්ලා හැම දිනාට මේ ගෞතම සසුනේ තව තවත් කලන මිතුරු ඇසුර ලැබ සුවසේ පින් කරගෙන සුවසේ ධහමේ හැසිරී ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. හැම දිනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.